එතකොට මේක මුලින්ම අර y සමානයි e කරන්න ඕනේ. ඒ සමානයි c ධන y ධන g මේක අර 3 සෙක්ටාර් දෙකක්නේ. nx එක නෑ. n ආනයන අපනයිද නෑ. එතකොට මේ ඔයද්දි සමානයි. එතකොට c ලියනවා c ධන 0.8යි yd ධන y එක ලියන්න පුළුවන් 300යි ඍණ 80යි y ධන g බිංදුව 270යි. එතකොට දැන් මේක අර මොකද yd හොයද්දී ඒකට බද්ධ ගලපන්න එපා. එතකොට c ධන 0.8යි මේකට මේ බද්ධ ගලපන්න. එතකොට y ඍණ බදු ටික ගලපද්දී මෙතන අපිට දීලා තියෙනවා ටැක්ස් එක හදාගන්න පුළුවන්. මෙතන මේ අර ලම්ටම් ටැක්ස් එක කියන්නේ අර ස්වාධීන බදු තියෙනවා 140ක්. ඒ වෙනස් වෙන එක 0.2යි. හරිද? ආදායම් බදු. හරිද? ස්වාධීන බදු 140 ආදායම් බදු 0.2යිනේ. එතකොට ඉන්න 0.2 ධන 140 ධන අපිට ඊට පස්සේ මේකේ මේ සංක්‍රාම දීලා නැහැ. එතකොට අපිට එළිම ලියන්න පුළුවන් 300 ඊරින 80යි කියලා. සංක්‍රාම නැති හින්දා 300 ඊරින 80යි y ධන g බිංදුව 270. ඊට පස්සේ සුළු කරලා ගන්න තියෙන්නේ 100 ධන 0.8යි ඍණ මුලින්ම මේ ඍණ ලකුණෙන් වරහන වැඩි ඇතුලේ තියෙන වරහන වැඩි කරනවා. එතකොට ඍණයි ධනයි ඍණ. එතකොට ඍණ 0.2යි ඊට පස්සේ ඍණයි ධනයි ඍණ ඍණ 140යි වරහන් වහල ධන 300යි ඍණ 80යි y ධන 270යි. ඊට පස්සේ අපෝ සුළු කරලා ගන්න 100 ධන වැඩි කරන 0.8යි y ඊට පස්සේ 0.8 0.2යි ඉන් වැඩි කරාට පස්සේ මෙතන y එනවා 0.1.6යි y එනවා 0.8 140න් වැඩි කරපුවාම 112යි ධන 300යි ඍණ 80යි y ධන 270. ඊට පස්සේ මේ ඒ බිඳුවට තියෙනවා ළඟට ගන්නවා. එතකොට අපිට ගන්න පුළුවන් 100 ඍණ 112 ධන 300 ධන 270 මේ ටික එකට ගන්නවා ධන 0.8යි y
ඍණ 0.1යි 6යි y. ඊට පස්සේ මේක පුරු කරලා ගත්තට පස්සේ මෙතන එනවා 100 ඍණ 112 ධන 300 ධන 270 කියලා කියන්නේ 558ක් එනවා. එතන ඍණ 80යි එන්නේ. ඍණ 80යි. එතන එතකොට ධන 508යි ධන 0.8න් 0.16ක් ගියපුවාම ත්‍රේනවා 0.64යි y කියලා. ඔය 4යි y ඍණ 80. ඍණ 80යි. y තමයි එතකොට මේ AE වෙන්නේ අපේ. AE වෙන්නේ එතකොට අපිට මෙතනට දැන් උනාට පස්සේ අපිට කරන්න පුළුවන් දැන් y සමාන වෙනවනේ AE වලට. එතකොට අපිට AE වෙනකොට මේක ආදේශ කරන්න පුළුවන්. එතකොට y සමානයි 558.558 ධන 0.64යි y ඍණ 80යි. එතකොට අපිට y එහා පැත්තට අරගෙන යන්න පුළුවන්. එතකොට y ධන 6.4 එහා පැත්තට අරගෙන ගිහපුවම ඍණ 6.4 එනවා. එතකොට ඍණ 0.64යි සමානයි 558යි ඍණ 80යි. එතකොට මේ පැත්තේ ලියා ගන්න පුළුවන් මෙතනට y අපිට මෙතන y එළියට ගන්න පුළුවන් වරහණක් කරලා 1 ඍණ 0.6යි 4 වහලා සමානයි 558යි ඍණ 80යි. එතකොට ගියපුවාම මෙතන උත්තර එනවා 0.36යි y සමානයි 558යි ඍණ 80යි කියන. එතකොට 0.36න් ඔක්කොම බෙදනවා. එතකොට උත්තර එනවා y සමානයි උත්තර එනවා y සමානයි 1550යි ඍණ 232.2යි i කියන. උත්තරේ ගන්න බලමු. මේ හොයාගත්තේ එතකොට මේ අර IS එක. දැන් ISLM නේ මෙතන යන්නේ. එතකොට අපි LM එක හොයා ගන්න ඕනේ. මේ money demand එකයි money supply එකයි දාන්න. එතකොට ඒක වෙනම හොයන්න ඕනේ. එතකොට money demand එකයි money supply එකයි දාද්දි MD සමානයි MS කරලා හොයන්න ඕනේ. MD සමානයි MS කරලා හොයද්දි MD අපි හොයා MD අපිට දීලා තියෙනවා 0.5යි
y ඍණ 90යි i කියලා සමානයි ms හොයන්න ඕනේ. ms හොයන්නේ 700 බෙදීම. ඒ කියන්නේ මුදල් සැපයුම මිල මට්ටමේ බෙදන්න ඕනේ P10යි. එතකොට මුදල් සැපයුම 700යි. එතකොට බෙදන්න ඕනේ 10යි. 10න් බෙදන්න ඕනේ 700. එතකොට 10න් බෙදුවට පස්සේ එතන 70යි. උඩ 70ක් එනවා. එතකොට මේ දාන්න ඕනේ 0.5y ඍණ 90යි 90යි සමානයි 70. y වෙන්නේ. එතකොට y එක පැත්තක තනි කරගන්න ඕනේ හින්දා අපි 90යි යහ පැත්තට අරගෙන යනවා. එතකොට 0.5යි y සමානයි 70 ධන 90යි i 90යි. එතකොට දෙපැත්තම ඔක්කොම 0.3යි 0.5න් බෙදුවහම y තනි වෙනවා. y සමානයි එනවා අපිට උත්තරේ 140යි ධන 180යි i කියලා. 180යි i කියලා. මේ තියෙන්නේ එතකොට මේ LM එකට අනුව y හොයාගත්තේ. එතකොට දැන් අපි මේ ඉන්ට්‍රස්ට් රේට් එක හොයන්න බෑ. පොලි අනුපාතිකය හොයන්න ඕන හින්දා මේ අපි හොයාගත්ත මේ මෙතන y එකයි. ඒ කියන්නේ LS IS curve එකයි LM වක්‍රයට අදාළ මේ y එකයි සමාන කරන්න ඕනේ. එතකොට මේ දෙක සමාන කරලා අපිට ඉන්ට්‍රස්ට් රේට් එක හොයාගන්න පුළුවන්. එතකොට IS සමානයි අපිට එතන ගන්න පුළුවන් IS සමානයි LM කියලා දානවා. IS එකට අනුව තමයි අපිට ආවේ 1550යි ඍණ 222.5 i කියලා. සමානයි මෙතනාව 140යි ධන 180යි i කියලා. 180යි i කියලා. මේ දෙක සමාන කරන්න තියෙන්නේ. එතකොට එහා පැත්තේ තියෙන ධන 140 මේ පැත්තට යනවා. එතකොට 1550 ඍණ 140 සමානයි මේ ඍණ 222යි එහා පැත්තට යද්දි ධන 222.i වෙනවා. i ධන 180යි i වෙනවා. එතකොට මෙතන 1550 ගියාට පස්සේ 1410 සමානයි මෙතන 400 2.2යි i එනවා. එතකොට i වලට උත්තරයක් එනවා 3.5යි 3.5යි කියලා. හරිද? එතකොට අපේ ඉන්ට්‍රස්ට් රේට් එනවා 3.5යි කියලා. සමානයි i සමානයි 3.5යි කියලා අපිට උත්තරේ එනවා. මේ තමයි. එතකොට 3.5යි. එතකොට අපි ඉන්ට්‍රස්ට් රේට් එක හොයාගත්තා. දැන් අපි y දෙක සමතුලිත ජාතික ආදායම හොයාගන්න ඕනේ. i වෙනුවට මෙතන තියෙන මේ i වෙනුවට මේ ඉන්ට්‍රස්ට් රේට් එක 3.5 ආදේශ කළා නැෂනල් ඉන්කම් එක කියන්නේ ජාතික ආදායම හොයාගන්න. y හොයාගන්න. මේ ඔය දෙකෙන් ඕනම එකකට දාලා හොයත හැකි. එතකොට මේකට දාලා හොයලා බලමු අපි. මෙතන එකට එතකොට y සමානයි 140යි ධන 180යි i කියන එකේ i වෙනුවට තමයි දාන්නේ. i සමානයි 140 ධන 180 වැඩි කිරීම 3.5. එතකොට අපිට y වලට උත්තරයක් ගන්න පුළුවන් y
සමානයි අපිට උත්තරේ ගන්න පුළුවන් y සමානයි 770යි කියන්නේ. මේ සමානයි 770. හරිද? y සමානයි 770යි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ expenditure multiply එක වියදම් ගුණකේ හොයනවා. එතකොට EM සමානයි 1 බෙදීම කොහොමද තුනේ 1 ඍණ 1 ඍණ C then CT. එතකොට ඒක ලියුවොත් EM සමානයි EM සමානයි 1 බෙදීම උඩ මෙන්න ඇතුලේ 1 ඍණ. එතකොට C අපි දන්නවා මේ තියෙන C එක 0.8යි. C දන්නවා 0.8යි. 0.8 ධන CT කියලා කියන්නේ මේ 0.8 මෙන්න මේ ටැක්ස් රේට් එකෙන් වැඩි කරන්න 0.2. එතකොට 0.8 වැඩි කිරීම 0.2. හරිද? 0.8 වැඩි කිරීම 0.2. ඊට පස්සේ මේ මෙතන උත්තරේ අරගෙන ඒක තමයි expenditure multiply එක. එතකොට පල්ලෙහා උත්තරින 0.8 එතකොට EM සමානයි 1 බෙදීම පල්ලෙහා උත්තරේ එනවා 0.3 කියලා 0.36ක් එනවා 0.36ක් එනවා. එතකොට අපිට සමාන උත්තරේ ගන්න පුළුවන් 2.77 කියන. වියදම් ගුණකේ එනවා 2.77 කියලා. හරි. වියදම් ගුණකේ 2.77. ඊට පස්සේ බදු ගුණකේ අහනවා tax multiply එක අහනවා. tax multiply එක හොයන්නේ tx කියලා දානවා. ඒක හොයන්නේ ඍණ c බෙදීම මේ පල්ලෙහා කැලෙන්න තමයි හොයන්නේ. ඍණ c බෙදීම ඒකට පල්ලෙහාට එන්නේ මොනවද මෙතන 1 ඍණ Excuse me. Yeah. No, then. එතකොට මෙන්න මේ බදු ගුණකයේ දැන් මේ විදිහට හොයන්නේ අපි පල්ලෙහා උත්තරේ දන්නවනේ 0.36 කියලා. එහෙනම් අපිට දාගෙන හදාගන්න තියෙන්නේ 0.8 උඩට එනවා ඍණ 0.8. මොකද c නේ එතකොට ඍණ 0.8 බෙදීම පල්ලෙහා අපි දන්නවා උත්තරේ 0.36. ඒ 0.36 මෙල්ල ගන්න තියෙනවා. 0.36. එතකොට උත්තරේ අපිට ගන්න පුළුවන් සමානයි ඍණ 2.2. ඍණ 2.2. මේ ටැක්ස් එක එතකොට මේ සංක්‍රාමික හොයනවා නම් මේක අනිත් පැත්ත. ඒකවල ධන 2.2. මේ උඩ මෙතන මේ ධන ඍණ 0.8 ධන වෙන්නේ. එතන මෙතන එන උත්තරේ ධන වෙනවා. හරි ඔය එන උත්තරේ ධන වෙනවා.
හරිද ඊට පස්සේ අර ෆිස්කල් එක හොයන්නේ ෆිස්කල් මල්ටිප්ලයි එක අහනවානේ ඒක හොයන්නේ මේ මොකන්නන්නේ හරි ෆිස්කල් මල්ටිප්ලයි එක හොයන්නේ ෆිස්කල් මල්ටිප්ලයි එක හොයන සූත්‍රය වෙන්නේ එන්න මේ මල්ටිප්ලයි එක හොයන්නේ h මෙන්න මේ සූත්‍රය h බෙදීම h වරහන්න තුලේ එක ඍණ c ධන ct වරහන් වහල ධන bt හරිද එතකොට මේක මේ දැන් මේ ෆිස්කල් එක මේ මනි ඩිමාන්ඩ් එක සූත්‍රයෙන් තමයි මේ h ගන්න ඕනේ මේක h කියලා කියන්නේ මෙන්න මේ 90 හරිද මෙන්න මේ 90 තමයි අපි ගන්නෙ h වෙනවා ඍණ 90 නෙවෙයි ගන්න ඕනේ කිව්වේ මේ ධන 90 තමයි ගන්න ඕනේ කියලා කිව්වේ එතකොට මේ ෆිස්කල් එක හොයද්දි මනි ඩිමාන්ඩ් සූත්‍රයේ මේ මෙන්න මේ 90 තමයි අපි h වෙනුවට ආදේශ කරන්නේ එතකොට සමානයි 90 අහන්න තුනේ එතකොට මේක දන්නවනේ මේ එක ඍණ c ධන ct කියලා කියන්නේ මෙන්න මේක. කියන්නේ 0.36. එහෙනම් 0.36 ප්ලස් b එකයි කී එකයි හොයා ගන්න ඕනේ. b කියනවා කියලා කිව්වේ මෙන්න මේ ඉන්ටරෙස්ට් රේට් එකේ මෙන්න මෙතන තියෙන එක. මෙන්න මේකට තමයි මේ b කියලා කියන්නේ. හරිද? k කියලා කියන්නේ අපේ මේ මනි ඩිමාන්ඩ් සූත්‍රයේ මෙන්න මේ 0.5ට b කියලා කිව්වේ මෙන්න මේකට k කියලා කිව්වේ මෙන්න මේ 0.5ට එතකොට මෙතන 80 වැඩි කිරීම 0.5 එතකොට සමානයි අපිට උත්තරේ ගන්න පුළුවන් 1.24 කියන්නේ ෆිස්කල් මල්ටිප්ලයි එක හොයන්න ඔය විදිහට ඊට පස්සේ මේ තව එකක් මේ ෆිස්කල් මල්ටිප්ලයි එක නේ ඊට පස්සේ මේ අනිත් එක තමයි මේ මොනටරි මල්ටිප්ලයි එක මොනටරි මල්ටිප්ලයි එක හොයන්න කිව්වේ මේ මොනටරි මල්ටිප්ලයි එක හොයද්දි මේ වෙන්නේ මේ සූත්‍රයේ මේ h වෙනුවට අපි ආදේශ කරනවා b මේ h වෙනුවට b ආදේශ කරනවා එච්චරයි වෙනස් වෙන්නේ මේ b ආදේශ කරනවා එච්චරයි වෙනස් වෙන්නේ අනිත් ටික එහෙමම මොනටරි මල්ටිප්ලයි එක හොයද්දි අනිත් ටික එහෙමම එතකොට h සමානයි h තුන එක c ධන ct වරහන් තුන ධන ct මේ b එක මේ h එකට b එක එක විතරයි වෙන්නේ මේ පල්ලෙහාට ටික හැමම තමයි හරිද එතකොට මේ b අපි දන්නවනේ b 80 එතකොට මේක හෙව්වොත් එහෙම සමානයි 80 පල්ලෙහාම එන උත්තරේ අපි දාගන්න ඕනේ ඒ කියන්නේ
බිංදුවයි දශම තුනයි හය ධන 80 වැඩි කිරීම බිංදුවයි දශම පහ දශම පහ. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් 1.1.04. අපිට උත්තරේ ගන්න පුළුවන් 1.1.04 කියනවා. 1.1.04. දශම 1.04 කියලා අපිට අන්තිම උත්තරේ ගන්න පුළුවන්. මේ මොනිටරි මල්ටිප්ලයි එක වෙන්නේ. එතකොට අර ඊළඟ එකේ කියන්නේ අර ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න කියලානේ. රාජ්‍ය වියදම මේ මිලියන 30කින් වැඩිවීමක් වුණොත් ජාතික ආදායමට මොකද වෙන්නේ කියන එක ඊට පස්සේ ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න වෙනවා. එතකොට ඒක ගණනය කරද්දී විදි දෙකක් කිව්ව ගණනය කරන්න පුළුවන් විදි. ඒක ගණනය කරන්න පුළුවන් විදි දෙකක් කිව්වා. පළවෙනි මෙතඩ් මෙහෙම මෙතඩ් දෙකක් කිව්ව එක ගණනය කරන්න පුළුවන්. එකක් කිව්වා මේ දැන් අපේ මේ එක වෙනස් වෙන්නේ මිලියන 30කින්නේ. මිලියන 30කින් වෙනස් වෙන හින්දා කිව්වා සමානයි දැනට අපිට අපේ ඒ කියන්නේ අපි හොයාගත්තේ IS කර්ව් එකට අනුව අපිට ආවේ 558යි ධන 0.6යි උත්තරයි y ඍණ 80යි කියලා අපිට ආවේ. හරිද? එතකොට දැන් වෙනස් වෙන්නේ g නේ. g එක තමයි වෙනස් වෙන්නේ. එතකොට g එක වෙනස් වෙන හින්දා කිව්වා මේ g බිඳුව වෙනස් වෙන්නේ. g බිඳුව වෙනස් වෙන හින්දා කිව්වා 30කින් තමයි g බිඳුව වෙනස් වෙන්නේ. මේ මෙතන 558ට මොකද g බිඳුව කියලා කියන අර ස්වාධීන වියදමක් හින්දා මේ 558ට එක කෙලින්ම එකතු කරන්න කිව්වා. හරි. ඒක එකතු කරන්න කිව්වා 558ට. එතකොට 558 ධන 30. අනිත් එක එහෙම 0.6යි 4යි y ඍණ 80යි. එහෙම ඊට පස්සේ කිව්වා මේ දෙක එකතු කරලා පස්සේ 588ක් යනවා. 500 සමානයි 588යි ධන 0.6යි 4යි y ඍණ 80යි. මොකද ඊට පස්සේ දැන් වෙනස් වුණා. ඊට පස්සේ ආපහු තියෙන ඔක්කොම ගණනය කරගෙන යන්න කිව්වා. සියලුම ගණනය කරන්න. දැන් ඒතකොට ආපහු මෙතන y ගණනය කිරීමක් කරන්න ඕනේ. y සමානයි a තියෙනවා. එතකොට ඔක්කොම ගණනය කිරීමක් කරන්න ඕනේ. එතකොට දැන් අපිට කෙලින්ම එකපාරම ලියුවොත් එහෙම y ඍණ 0.6යි 4යි y සමානයි 588යි ඍණ 80යි. එතකොට මෙතන එනවා 0.3යි 6යි y සමානයි 588යි ඍණ 80යි. කොම මේ 3.10න් බෙදන්නේ 0.36න් බෙදුවහම
අපිට ගන්න පුළුවන් උත්තරේ 1633යි 1633.3 ඍණ 222.2යි කියන. ඔය තියෙන අපේ අලුත් i එක. ඊට පස්සේ අපේ අලුත් i එකයි ඉතින් අලුත් i. ඊට පස්සේ කරන්න කිව්වා අපි අර කලින් අපි හොයාගත්තනේ අර මේ අපේ MDMS ට සමාන කරලා ඒකයි මේ අපේ අලුත් මේ IS මේ එකට එන y එකයි සමාන කරලා අපිට හොයාගන්න කිව්වා මේ i කීයද කියලා. එතකොට y සමානයි y කියලා කියන්නේ මෙතන එනවා 1633.3 ඍණ 222.2යි i සමානයි අපිට කලින් එක ආවේ 140යි ධන 180යි i කියන්නේ අර අපි MDMS ට සමාන කරලා ගත්ත එක. මේ දෙක සමාන කරලා අපිට හොයාගන්න කිව්වා i කීයද කියලා. එතකොට i වලට අපිට උත්තරේ ගන්න පුළුවන් මේ දෙක සමාන කරලා 1633.3 140 මේ පැත්තට ගෙනාවට පස්සේ ඍණ 140ක් වෙනවා සමානයි 222.2යි i ධන 180යි i. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් y වලට 3.7යි කියන්නේ. 3.7යි එකයි. y වලට උත්තරේ. ඊට පස්සේ මේ 0.3යි මේක ආදේශ කරන්න කිව්වා y වලට ආදේශ කරලා අපිට ගන්න කිව්වා y සමානයි අපි ආදේශ කරමු 140යි දේශේ කරලා ආදේශ කරමු 140යි ධන 180යි y වෙනුවට ආදේශ කරන්න කිව්වා 3.7යි එක. එතකොට උත්තරේ එනවා y සමානයි 808.3යි 808.3යි කියලා අපිට එනවා. දැන් මෙතන අර crowding out effect එක හොයද්දී දැන් මේ තියෙන අලුත් මේ රාජ්‍ය වේදම් වෙනස් වුණාට පස්සේ මේ තියෙන නව මේ සමතුලිත මේ කියන්නේ නව ජාතික ආදායමනේ 803.3 මේ තියෙන අලුත් එක. කලින් තිබ්බ 0.3යි පහනේ. ඊට පස්සේ විතරේ කිව්වා crowding out effect එක හොයන්න කිව්වා. crowding out effect එක හොයන්න කිව්වා මේ අපේ රාජ්‍ය ඕකේ මෙතන 808.3 දාලා 807 808.3 ෂුවර්ද? චුට්ටක් ඉතින් අර එහෙම වෙන්න පුළුවන් ඉතින්. ඔඩින් සුළු කළා මේක දෙන්නේ 807.8 ගානක් කියන්නේ 807.8 807.8යි. ඒක අර මේකෙන් සුළු කරොත් එහෙම මෙන්න මේකට දාලා සුළු කරොත් එහෙම එන්නේ මේ 808.8 පොඩි දශම ගණන් වල පොඩි වෙනසක් තියෙනවා. ඒක කමන්නේ නැහැ. ඒක කමන්නේ නැහැ කිව්වා. දැන් කමන්න මෙතෙන්ට අරක දාන්නේ නෝනේ. එතකොට මෙතන මේක මේ කරද්දි මෙතන කිව්වා මේ EM එක අපේ. ඒ කියන්නේ expenditure multiply එක වැඩි කරන්න කිව්වා. expenditure multiply එක වැඩි කරන්න කිව්වා DGO කියලා කියන්නේ අර රාජ්‍ය වියදම් වෙනස් වෙච්ච ප්‍රමාණය. ඒකෙන් අඩු කරන්න කිව්වා අඩු කිරීම
මේ ක්‍රවඩින් ටිෆෙට් එක හොයද්දි මේ කලින් අපේ සමතුලිත ජාතික ආදායමෙන් දැන් එක අඩු කරන්න කිව්වා. හරි. කලින් අපේ සමතුලිත ජාතික ආදායමෙන් කියන්නේ පෙර එකෙන් අඩු කරන්න කිව්වා පස්සේ. හරි. එතකොට මේ දැන් EM එක අපිට ඇවිල්ලා තියෙනවා 2.77. EM සමානයි 2.77 වැඩි කිරීම DGO එක 30යි. හරිද? DGO එක 30යි. ඍණ කලින් අපේ පෙර ජාතික ආදායම 770යි. දැන් එක 808.3යි. 808.3. හරි. එතකොට මේකේ වෙනස වෙනවා 45.1. චූටි චූටි ඔය දශම මේ වල වෙනස්කම් වෙන්න පුළුවන් මේ මේක මේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. මේ 45 46 ඔන්න වගේ ගාණක් එනවා කිව්වා. ඔය තමයි පළවෙනි මෙතඩ් එක හොයන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව මෙතඩ් එකක් කිව්වා. ඒක කරන්න මෙහෙම. ඒකේ සූත්‍රය වෙන්නේ මේ මුල කැලේ එහෙම මේ තියෙන සූත්‍රය EM එක වැඩි කරන්න කිව්වා. ඒ කියන්නේ expenditure multiply එක වැඩි කරන්න කිව්වා DGO එකෙන්. ඒකෙන් අඩු කරන්න කිව්වා. අපි අර හොයාගත්තේ fiscal multiply කියලා එක. fiscal M එක තියෙන්නේ. ඒක වැඩි කරන්න කිව්වා ආපහු DGO එකෙන් කොහොම අඩු කරලා උත්තරේ ගන්න කිව්වා. එතකොටත් මේකම තමයි එනවා කියලා කිව්වේ. එතකොට මෙතන 2.77 වැඩි කිරීම 30 ඍණ මෙතන මේ ෆිස්කල් එතකොට ෆිස්කල් එක ආවේ අපිට 1.24යි වැඩි කිරීම 30 එතකොටත් එනවා මේ 45.1ම නෙවෙයි එන්නේ ඒ ආසන්න 46 45 ඒ වගේ ආසන්න ගානක් එනවා මේ හරියටම අර දශම ස්ථාන වලට එහෙමත් එන්න පුළුවන්කෝ අපි අර වටේල ගන්න හින්දා තමයි මෙහෙම එන්නේ නැත්නම් මේ දෙකෙන්ම හොයන්න පුළුවන් කියලා කිව්වා මේ crowding of effect කියන එක. ඔය මෙතඩ් එකටත් හොයන්න පුළුවන් කිව්වා. තවත් මෙතඩ් එකක් තියෙනවා කිව්වා හොයන්න. ඒ කියන්නේ දැන් අපි මෙතන ආපහු අපේ අලුතෙන් y එක හොයාගත්තනේ 1633.3යි එහෙම හොයාගත්තනේ අපි අලුතෙන් y එක. හරිද? එතකොට 1633යි ඍණ 222යි දශම y වල මේකට ආදේශ කරන්න කිව්වා මේ අපේ අලුත් ඉන්ට්‍රස්ට් රේට් එකයි පරණ ඉන්ට්‍රස්ට් රේට් එකයි. ඒ කියන්නේ පරණ ඉන්ට්‍රස්ට් රේට් එක මේකට ආදේශ කරලා ඒන ගානෙන් අලුත් ඉන්ට්‍රස්ට් රේට් එක ආදේශ කරලා එන ගාන අඩු කරන්න කිව්වා. හරිද? එතකොට දැන් මෙතන දාන්න පුළුවන් පරණ ඉන්ට්‍රස්ට් රේට් එක 3.5යි. 3.5 3.5 මේකෙන් අඩු කරන්න කිව්වා මේකම අරගෙන 1600 මේකේ මේකම අරගන්න කිව්වා 1600 33.3 ඍණ 222.2 මෙතන i වෙනුවට ආදේශ කරන්න කිව්වා මෙතන මේ අපි අලුතෙන් හොයාගත්ත ඉන්ට්‍රස්ට් රේට් එක 3.7යි 3.7යි ආදේශ කරලා ගන්න කිව්වා එතකොටත් මේ y සමානයි මෙතනට එනවා
855.3යි 855.3 අඩු කිරීම එතන එනවා 810.86 110 අර ළඟ තියෙන අගයන් තමයි එන්නේ හරින එන්නෝනේ 45යි හරි අපි එක උත්තරයක් එන්න මෙතනත් ඉතින් අර ඒ 45 දශම අගයට ආසන්න ගණක් ඉන්නේ කොහොම හොයන්න පුළුවන් කිව්වා මේක මේ ග්‍රාෆ් එකකිනුත් ඇඳලා පෙන්නුවා ග්‍රාෆ් එකකින් මේක ඇඳලා පෙන්නනවා නම් මෙහෙම මේක මකන්නේ එපා පොඩ්ඩක් ඉන්න. ඔය අන්තිමට කරපු කාය පොඩ්ඩක් කියන්න. මේකද ඔව් අන්තිම කෑල්ල. ඒක කිව්වේ මේ අපි අලුතෙන් හොයාගත්ත මේක තියෙනවනේ y එක අර එක්ස්පෙන්ඩිචර් අර වැඩි වෙච්ච මේ 30 ආදේශ කරලා හොයා ගන්න ඕනේ y එක y සමානයි ඒකට අපේ අර කලින් ඉන්ටරෙස්ට් රේට් එක 3.5 ඒකයි අපේ අලුත් ඉන්ටරෙස්ට් රේට් එක මෙතන හොයාගත්තේ 3.71යි ඒක ආදේශ කරලා ගන්න කිව්වා මේකට හරි. චුට්ටක් ඉන්න. හරිද හරි. මේක මේ ග්‍රාෆ් එකකින් පෙන්නද්දි තේරුණා තමයි LM curve එක LM එක එතන උඩට එතකොට අපි මෙතන පරණ ඉන්ට්‍රෙස්ට් මේ පරණ සමතුලිත පරණ ඉන්ට්‍රෙස්ට් රේට් එක 3.5යි 3.5යි එතකොට ඒ වෙලාවේදී මේක ආදායම 770 හරිද එතකොට දැන් මෙතන මේ IS curve එක දැන් මෙතන මේ
දැන් මෙතන මේ කියන්නේ මේ රාජ්‍ය ආදායම මේ මිලියන මේ රජයේ වියදම් මිලියන 30කින් මේගොල්ලෝ වැඩි කරනවා කියලානේ මෙතන මේ කියන්නේ. එතකොට මේ වෙන්නේ දැන් රාජ්‍ය වියදම් බලපාන්නේ IS කර්ව් එකටනේ. සමානුපාතිකව මේක හිතන්නේ. එතකොට මේක අපි IS එක කියනවා. එතකොට දැන් ඔය ක්‍රවුඩින් ඉෆෙක්ට් එකේදී ගණනය කිරීමක් කරන්නේ දැන් මේ තියෙන්නේ අපේ කලින් ඉන්ට්‍රෙස්ට් රේට් එක යටතේ මෙන්න මෙතනට එනවා තින්නේ කියලා. හරි. මෙතන දැන් ඉන්ට්‍රෙස්ට් රේට් එක අපේ 3.71. අලුත් එක 3.71. මෙතන අපේ ආව 808.3යි. 808.3ක් ආවා. ඔය ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එකේදී දැන් මෙන්න මෙතන ඒ කියන්නේ මේ ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් වෙන්නේ නැතුව හරි ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් වෙන්නේ නැතුව IS විතරක් මේ IS කර්ව් එක විතරක් දකුණට විතන්න උනා නම් මෙන්න මෙතන අගේ කීයද කියලා හොයාගන්න කිව්වා. එතන අපි හොයාගත්ත මේ තියෙන්නේ 853යි 855.3. ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් වෙන්නේ නැහැ 3.5මයි. එතකොට මෙන්න මෙතන අගේ බලන්න කිව්වා. එතකොට මෙතනට දාගන්න කිව්වා 855.3. එතකොට ඒගොල්ලෝ ඔය ක්‍රවුඩින් ඉෆෙක්ට් එක විදිහට ගන්නේ මෙන්න මේ කොටස. මෙතනදී මේ ක්‍රවුඩින් ඉෆෙක්ට් එක විදිහට ගන්නේ මෙන්න මේ ටික. කියන්නේ මේ 808යි මේ 855 අතර දුර තමයි අර අපි 45.1යි කියලා හොයාගත්තේ. ඒක අර පොඩක් වගයන් මාරු වෙන්න පුළුවන් හරියටම ගන්න. මේ මෙන්න මේක තමයි මෙන්න මේ ටික තමයි ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. මෙන්න මේකයි. 45.1යි කියලා තමයි කියන්නේ. හරි නේද? හරිනේ. ඊට පස්සේ මේක මේ අන්තිම ප්‍රශ්නයෙන් අර කියන්නේ මේ මුදල් සැපයුම මිලියන 900ක් දක්වා වැඩි කිරීමට තීරණය කළොත් මේ ජාතික ආදායමට වෙන බලපෑමනේ. ඒක කරන්න මේ ටික මොකක්ද? හරි ඒ ටික මොකන් හරි. එතකොට මේ අර මුදල් සැපයුම වැඩි වෙනවා කියනවා මිලියන 900ක්. මිලියන 900ක් දක්වා. මිලියන 900කින් නෙවෙයි මෙතන වැඩි වෙනවා කියන්නේ මිලියන 900ක් දක්වා. දැනට අපේ MS තියෙනවා 700ක්. හරි. MS 700ක් තියෙනවා. එතකොට MS වැඩි වෙනවා කියලා කියන්නේ 900ක් දක්වා. MS 900කින් වැඩි වෙනවා කියලා නෙවෙයි එතන කියන්නේ MS 900ක් දක්වා වැඩි වෙනවා. එතකොට වැඩි වෙන්නේ 200කින්නේ. වැඩි වෙන පාරතරේ 200යි. පාරතරේ 200යි.
මේ පරතරය 200යි. ඕක තමයි මෙතන මේ හොයන්න කියන්නේ. මේ ඕක මුලින්ම බලන්න ඕනේ. ඇත්තටම කීයකින්ද ඕක වැඩි වෙන්නේ කියලා. එතකොට ms වැඩි වෙලා තියෙන්නේ 80. එතකොට මෙතන සූත්‍රය තියෙනවා y සමානයි සූත්‍රයක් දුන්න y සමානයි y කියලා කියන්නේ මේ actual change in එක. ඇත්තටම කොච්චරකින් වෙනස් වෙනවද? ඒ කියන්නේ 200කින් වෙනස් වුණොත් මේ අපේ ජාතික ආදාය කියන්නේ මුදල් සැපයුම මේ මිලියන 200කින් වෙනස් වුණොත් ඇත්තටම ඇක්චුවල් ඉන්කම් එක y කොච්චරකින් වෙනස් වෙනවද කියලා තමයි මෙතන ගණනය කරන්නේ. එතකොට මේක හොයන්නේ මොනටරි මල්ටිප්ලයි එක වැඩි කරන්න කිව්වා මේ changing in real supply එක. ඒ කියන්නේ මේ supply එකේ වැඩිවීම. හරිද? supply එකේ වැඩිවීම කොච්චරද? එතකොට supply එකේ වැඩිවීම changing real money supply. changing real money supply ඔන්නෝගේ වැඩි කරන්න කිව්වා. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් කිව්වා ඇත්තටම කීයකින් මේක වෙනස් වෙනවද කියලා. එතකොට y තමයි අපිට හොයාගන්න ඕනේ මොනටරි මල්ටිප්ලයි එක අපි දන්නවා මොනටරි මල්ටිප්ලයි එක අපි හෙව්වා 1.1.4යි. හරිද? ඒක වැඩි කරනවා මෙතන 200ෙන්. එතකොට දැන් මෙතන මේ එකපාරම මේ මනි සප්ලයි එක වැඩිවීම ගන්න බෑ. ඇත්තටම මනි සප්ලයි එක 200කින් වැඩි වුණාට මේක මිල මට්ටමින් බෙදලා තමයි මෙතන ගන්න ඕනේ. එතකොට මේක මිල මට්ටමින් බෙදෙන්න ඕනේ. මේ 200 බෙදෙන්න ඕනේ මිල මට්ටම. මිල මට්ටම වෙනස් වෙන්නේ නැහැ. මිල මට්ටම 10න් බෙදෙන්න. එතකොට අපිට y වලට උත්තරේ ගන්න පුළුවන් y සමානයි 22.1 කියලා. 22.1 කියලා අපිට y වලට උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඔය තමයි මුදල් සප්ලයි එක වැඩි වුණොත් කොහොමද? ඒ කියන්නේ ඇත්තටම මේ 200කින් මේක වැඩි වුණාට අපි එන්නේ. එතකොට මේ අපේ ජාතික ආදායම new y එක ගත්තොත් එහෙම එතකොට පරණ y එක අපේ 770යි. ඔය 770ට එකතු වෙනවා මේ 22.1. එතකොට y එක අපේ new y එක එනවා අපිට 792.1 කියලා. 92.1. මේ තමයි අපේ new y එක. එතකොට ඕක මේ ප්‍රස්ථාරකින් පෙන්වුවොත් එහෙම මේ ප්‍රස්ථාර මොකක්ද? හරි ඒක මොකක්ද? එතකොට මේකෙන් පෙන්වුවොත් එහෙම උඩ y එක දැන් මෙතන මේ මනි සප්ලයි එකනේ. එතකොට මනි සප්ලයි එක කියලා කියන්නේ මෙතන IS කර්ව් එකට බලපෑමක් වෙන්නේ නැහැ. මේ LM කර්ව් එකට තමයි බලපාන්නේ. හරි? LM කර්ව් එකට තමයි බලපාන්නේ. LM එක IS මෙතන අපි දන්නවා දැන් 3.5යි මේ කලින් එක 3.5යි 870යි. ඉන්ට්‍රස්ට් රේට් එක 3.5යි මෙතන 870යි. එතකොට දැන් LM කර්ව් දැන් අපේ මුදල් සැපයීම වැඩි වුණානේ මේ මිලියන 200කින්. එතකොට LM කර්ව් එක දකුණට හිටන්නේ. LM කර්ව් එක දකුණට හිටන්නේ යනවා. මෙන්න මේ විදිහට LM කර්ව් එක දකුණට හිටන්නේ.
එතකොට මේ LM අපි මේක LM එක කියලා දාගමු. LM එක. හරි. එතකොට අපේ මේ මෙතෙන් දෙනකම් එනවනේ. මෙතෙන් දෙනකම් එනවා. මෙතන අපි දන්නවා දැන්. මෙතන උත්තරේ අපි දන්නවා 792.1 කියලා. හරි. 192.1 කියලා දන්නවා. හරිද? අපි ඒ ඉන්ට්‍රෙස්ට් රේට් එක දන්නේ නැහැ. දැන් මෙතන කීය දෙන්න ඕනේ කියලා එනවා. අපි ඉන්ට්‍රෙස්ට් රේට් එක හොයන්නේ. ඉන්ට්‍රෙස්ට් රේට් එක හොයන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් එක හොයද්දී අපි දැන් මේ තියෙන්නේ අපේ මනි ඩිමාන්ඩ් එක. හරිද? මේ අපේ මනි සප්ලයි එක. එතකොට ආපහු අපි MD MS ට සමාන කරන්න ඕනේ. MD MS ට සමාන කරලා ඉන්ට්‍රෙස්ට් රේට් එක හොයාගන්න ඕනේ. හරිද? MD MS ට සමාන කරන්න ඕනේ ආපහු. එතකොට දැන් දැන් කරොත් එහෙම MD සමානයි MS ගත්තොත් එහෙම MD අපි දන්නවා 0.5y ඍණ 90යි i කියලා සමානයි MS වලට අපි දාන්නේ දැන් MS 700යි නෙවෙයි දැන් MS 900යි. එතකොට MS 900 බෙදීම 10 තමයි අපි දාන්නේ. 900 බෙදීම 10. හරිද? 900 බෙදීම 10 ගන්න. 900 බෙදීම 10. එතකොට 0.5y දැන් ඍණ 90යි සමානයි 90. එතකොට මේ y එක පැත්තක තනි කර ගන්න ඕනේ නේද? එහා පැත්තට අරගෙන යනවා ඍණ 90යි. එතකොට දශම 5 y සමානයි 90 ධන 90යි 5. එතකොට ඔක්කොම 0.5න් බෙදුවට පස්සේ y වලට එනවා y සමානයි 180 ධන 180යි 5. මෙපේ y. එතකොට කරන්න ඕනේ දැන් මෙතන මේ අපි අලුත් මේ IS curve එකේ මේ සමීකරණය හොයාගත්ත මේ LM curve එකේ සමීකරණය හොයාගත්තාම මේක ආපහු අපි සමාන කරන්න ඕනේ අපේ පරණ මේ IS curve එකේ මේ සමීකරණයත් එක්ක. ඒ කියන්නේ අර 1550 ඍණ 222.i සමානයි 180 ධන 180යි i එකත් එක්ක සමාන කරන්න ඕනේ. එතකොට 1550 ඍණ 180 සමානයි 180යි ධන 222.1 i. එතකොට අපිට i වලට උත්තරයක් ගන්න පුළුවන්. සුළු කරාට පස්සේ i වලට උත්තරයක් එනවා 3.0. එතකොට මෙතනට එන්නේ එතන i වෙන්නේ අපේ 3.7. එතන i වෙන්නේ 3.7. කොහොම තමයි ඒක කරන්න කිව්වේ. හරි නේද? හරි. මොන කරන්නේ? හරි. Thank you.